මිහිර. සාදු සාදු සාදු. පින්වත්නි, අපි තෙරුවන්ට වන්දනා කරමු. වන්දිමි වන්දිමි බුදු සමිඳුන් වන්දිමි, වන්දිමි වන්දිමි සිරි සදහම් වන්දිමි, වන්දිමි වන්දිමි සංඝ රුවනද වන්දිමි, වන්දිමි වන්දිමි මම තෙරුවන් වන්දිමි, වන්දිමි වන්දිමි මම තෙරුවන් වන්දිමි. සාදු සාදු සාදු. අපි හැම දෙනාට ගෞතම බුදුරජාණන් වහන්සේගේ දහම අවබෝධ කරලා ඒ උතුම් දහම දරාගෙන නිකලෙස් හදවතින් වැඩම කරමින් අපගේ ලක්දිවට ඒ දහම දායාද කළ පරම පූජනීය අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ මිහිඳු මහරහතන් වහන්සේ අපට දායාද කළ ධර්මයේ ඒ උතුම් සත්පුරුෂයන් වහන්සේලා විසින් පරම්පරාවෙන් ආරක්ෂා කරගෙන ඇවිල්ලා මේ යුගයේදී ඒ ධර්මය අපට තේරෙන භාෂාවෙන් කියලා දෙමින් අපිට අනුකම්පාවෙන් යුතුව මේ බුද්ධ ශාසනය පිළිවෙත් පුරන්නට උපකාර කරන්නා වූ කල්යාණ මිත්‍රෝ ගුරු දේවෝත්තම අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් අප හැම දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේත් ඔබ හැම දෙනාම එකට එකතු වෙලා සූදානම් වෙන්නේ ලක්කිරි ගුවන්විදුලිය ඔස්සේ විකාශනය වන ජාතක මිහිර උතුම් සදහම් දේශනාව ශ්‍රවණය කරන්න. අද දවසේ ලක්කිරි ගුවන්විදුලිය ඔස්සේ ලෝකයේ බොහෝ දෙනාට ධර්ම ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දෙමින් ජාතක මිහිර සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරමින් උතුම් වූ පින් රැස් කරගන්නේ අම්පාර පහළලන්ද ප්‍රදේශයේ පදිංචි පින්වත් WD.AM ප්‍රේමා කුමාරි හාමි මහත්මිය විසින්. පින්වත්නි, ඔබ මොකද්දෝ කරන ලද පිනක විපාකයක් ලබලා මනුස්ස ලෝකෙට එන්න ලැබුණ ඔබට මට. ඒ මනුස්ස ලෝකේ ආපු හැමෝටම නොයෙක් දේවල් ලැබෙනවා. අඩු වැඩි වශයෙන් කෑම බීම ලැබෙනවා. ඒ වගේම ඉන්න හිටින්න නිවාස ලැබෙනවා. සමහර අය මහපාරවල ඉන්නවා. ඊළඟට නොයෙක් පහසුකම්, ඥාති හිත මිත්‍රාදීන් නොයෙක් දේවල් ලැබෙනවා. ඥාති සම්පත්, දරු සම්පත්, ධන සම්පත්, භෝග සම්පත් මේවා ලැබෙනවා. ලෝකේ බොහෝ දෙනෙකුට ඒව අඩු වැඩි වශයෙන් ලැබෙනවා. හැබැයි බොහෝ දෙනෙකුට නොලැබෙන ඊ타ත්ම සුළු පිරිසකට පින්වන්තයින්ට පමණක් ලැබෙන දෙයක් තමයි බුදු සසුනක් මුණ ගැසීම. බුදු සසුනක පිළිවෙත් පුරන්න ලැබීම. කලාතුරකින් ලබාගත් මනුස්ස ජීවිතයේ ඵල නෙලා ගන්න ලැබීම. ඒ සියල්ල පින්වත්නි තියෙන්නේ ලබාගත් මනුස්ස ජීවිතය ආරක්ෂා කර ගැනීම පිණිස, ලබාගත් මනුස්ස ජීවිතයේ ඊටත් වඩා ඉහළ තැනකට ගෙන යාම පිණිස. ඒ වගේම මේ ලබාගත් මනුස්ස ජීවිතයෙන් ආය කවදාවත් දුකකට වැටෙන්නේ නැති තත්ත්වයට, ඒ යන පාරකට වැටෙන්න, යන මාවතකට තමාව ගෙන යන්න උදව් කරන එකම දේ තමයි ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ නැමැති අපගේ ශාස්ත්‍රූන් වහන්සේගේ ධර්මය. වෙන කිසිම දෙයකට එක්කල නොහැකි පින්වත්නි. ඒ නිසා ආන්ගේ ධර්මයේ තමයි ඔබට අහන්න ලැබුණේ. ඒ නිසා මේ ලද දුර්ලභව ලද මනුස්ස ජීවිතේ සාමාන්‍ය මිනිසුන්ට ලැබුණේ දේවල් වගේ ඒවට මත් නොවි. ඒව හැමදෑම මේ ලෝකේ ඉපදිච්ච මිනිස්සුන්ට ලැබෙන දේවල්. කෑම් බීම් මිදුම් හිටුම් ඒවා එක්ක මොට්ටු වෙන්නේ නැතුව දුර්ලභව ලැබෙන සුළු පිරිසකට ලැබෙන පින්වන්තයින්ට පමණක්ම ලැබෙන මේ බුද්ධ ශාසනයේ වටිනාකම ආගේ අඳුනාගෙන ඒ බුද්ධ ශාසනය පුළුවන් විදියට හැසිරෙන්න ඕන පින්වත්නි.
දැන් අපි ගොඩාක් වීරිය කරනවා අනිත් දේවල් වලට භෝග සම්පත් උපයා ගන්න, දරුවෝ හදන්න, ගෙවල් දොරවල් හදන්න, මිල මුදල් උපයන්න හරියට වෙහෙසෙනවනේ මේ මනුස්ස ලෝකේ මිනිස්සු. ඒ වෙහෙසෙනවටත් වඩා ඒවා සාමාන්‍ය හැමදාම මට ලබන්න පුළුවන් ඒවා. ඒවා නැති වුණත් මට මේ බුද්ධ ශාසනය හැසිරෙන්න ලැබෙන එක දුර්ලභ එකක්. ඒ නිසා මම මේක කොහොම හරි අනිත් ඒවාට වඩා වැඩිපුර කරගන්න ඕනේ කියලා නුවණින් කල්පනා කරන කෙනෙකුට මේ බුද්ධ ශාසනය පිහිට ලබා ගන්න පුළුවන් වෙනවා. මොකද ඔබේ බුදු සසුන ආරක්ෂා කළ පරපුරක ඉපදිච්ච කෙනෙක්. මේ බණ අහන ගොඩාක් අය එහෙමයි. මේ සිංහල ජාතිය කියන්නේ මේ ලෝකේ උතුම් ජාතියක් බවට පත් උනේම ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ආරක්ෂා කරපු නිසා. ඒ ධර්මය පුරුදු කරපු පරපුරක් නිසා. අද ලෝකේ බුදු කෙනෙක්ගේ බණපදයක් මේ මිහිතලයේ කෙනෙකුට අහන්න ලැබෙනවා නම් ඒ අපගේ සිංහල ජාතියේ ඒ මුතුන් මිත්තන් අපගේ පරම පූජනීය මිහිඳු මහරහතන් වහන්සේ අපිට දායාද කළ ධර්මයේ ආරක්ෂා කරපු නිසායි. ඒ නිසා අභිමානිය තියාගන්න. ඒ අභිමානවත් පරපුරෙන් ආපු මම මේ ධර්මයේ හැසිරෙන්නේ නැති එක ඒ පරපුරට නින්දාවක් කියලා හිතන්න. ඒ නිසා මේ ධර්මයේ හොඳට අහන්න, නැවත නැවත අහන්න. මොකද මේ කල මතක ශක්තිය ගොඩාක් අඩු නිසා අපේ නැවත නැවත මේ ධර්මය ඇසිය යුතුයි. නැවත නැවත මෙනෙහි කළ යුතුයි. එතකොට අපිට මේ ධර්මයේ ජීවිතවලට සම්බන්ධ වෙන්න පටන් ගන්නවා. ඉතින් එහෙම අපි මේ ධර්මය අහමින් මේ සත්පුරුෂයන් වහන්සේලාගේ ඇසුරේ තමයි අපි මේ සියලු දේවල් කරගන්නේ. ඒ නිසා මෙහි අටි වටිනාකම අගේ ඔබට කියලා දෙන්න තමයි මම මේ කරුණු ටික පැහැදිලි කළේ. ඉතින් අපි මේ දවස්වල අසමින් සිටින්නේ අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ නැමැති උතුම් ශාස්ත්‍රඥ වහන්සේගේ විස්මිත අවබෝධයෙන් යුතුව ලෝකයට හෙළිදරව් කළ උන්වහන්සේ සසර පුරා මේ සම්බුද්ධත්වයේ පිණිස පුරන ලද ඒ ගුණධර්ම අප්‍රමාණ ගුණධර්ම ඒ අතර ප්‍රඥාව නැමැති උතුම් ගුණේ පාරමිතාවක් වශයෙන් පිරූ බෝධිසත්වයන් වහන්සේගේ උතුම් ජීවිතයක අසිරිමත් විස්තරය අපි අසමින් සිටින්නේ. ඔබ ගලපලා බලන්න මෙවැනි ආකාරයට තමන්ගේ ප්‍රඥාව හසුරුවලා දසදහස් ගාණක් ලක්ෂ ගාණක් ගණන් නොකළ හැකි ප්‍රමාණයක් මිනිසුන් සුවපත් කළ. ඒ වගේම මේ සියලු දේ අභියස ඒ දෙවිවරු පවා උන්වහන්සේගේ ප්‍රඥා මහිමේ දැක බලා අනුමෝදන් වුණා, සතුටු වුණා. ඒ නිසා එවැනි වූ ආකාරයට තමයි මේ දෙවි මිනිසුන් සනසවමින් මේ ප්‍රඥාවෙන් අනිත් සියලු ගුණධර්ම වලින් උන්වහන්සේ පිරිපිරි එන්නේ මේ. ඉතින් මෙවැනි ආකාරයට දකින්න කෙනෙක් ලෝකේ නෑ. පුදුම හිතුණා මට මේ ජාතක ගැන කියවගෙන යද්දි විස්තර කරගෙන යද්දි මේ ධම්මපදයේ ලස්සන ගාතාවක් තියෙනවා පින්වන්දි මේ පඬිත වර්ගයේම. පඬිත කියන්නේ නුවණැත්තා කියන එකනේ. ඉතින් බෝධිසත්වයන් වහන්සේගේ නුවණැති බව නිසාමනේ මේ මෙච්චර මේ මහෞෂධ පඬිතයන් මෙච්චර පඬිතයන් කියලානේ මහෞෂධයන් වහන්සේට කියන්නේ අපි. මහෞෂධ කියලා කියන්නේ මහෞෂධ පඬිතයන්. දැන් රජතුමා පවා ඒ කියන්නේ නගරයේ මිනිස්සු පවා චූටි අවුරුදු 7 දිත් පඬිතයා කියලානේ කිව්වේ. අපේ පඬිතයන් වහන්සේ කියලානේ කිව්වේ. උන්වහන්සේට මහෞෂධ කියලා නම වැටුනේ ඒ ඖෂධ ගැටයක් අතින් අරගෙන ආපු නිසානේ. ඇත්තටම උන්වහන්සේට කිව යුත්තේ මහෞෂධ කියන ජීවිතේ පඬිතයා කියලාමයි. ඉතින් ඒ නිසා පඬිතයා කියලාමයි කතා කරන්නේ රජවරු හැම කෙනාම. බලන්න උන්වහන්සේගේ තියෙනවා මේ බුදුරජාණන් වහන්සේ වදාළ පඬිතයා ගැන නයත් හේතු න පරස්ස හේතු න පුත්ත මිච්ඡේ න ධනං න රට්ඨං න ඉච්ඡේය අධම්මේන සමිද්ධිමත්තනෝ සසීලවා පඤ්ඤවා ධම්මිකෝ සියා. බුදුරජාණන් වහන්සේ වදාලා නුවණැත්තා තමන් සඳහාවත් පව් කරන්නේ. නුවණැති කෙනා තමන්ගේ ජීවිතය පවත්වන්නවත් කිසිම විදිහකට පව් කරන්නේ නැහැ කියනවා. තමන්ගේ ජීවිතය උදෙසා. අනුන් නිසාවත් පව් කරන්නේ නැහැ කියනවා. අනිත් අය නිසාවත් පව් කියන જાති කරන්නේ නැහැ කියනවා. ඔහුට අධාර්මිකව ලැබෙන දූ දරුවෝ ඕනෙත් නැහැ. ධනයක් ඕනෙත් නැහැ. ඒ නුවණැති කෙනාට අධාර්මිකව ලබන දරුවෝ ඕනෙත් නැහැ කියනවා. ඒ වගේම ධනයක් ඕනෙත් නැහැ කියනවා. කොටින්ම අධාර්මිකව ලැබෙන කිසි දියුණුවකට ඔහු කැමති නැහැ කියනවා. නුවණැති කෙනා අධාර්මික ලබන කිසිම දියුණුවකට කැමති නැහැ කියනවා. ඇත්තෙන්ම ඔහු සිල්වතෙක්. ඔහු හොඳට කය වචනේ සංවර කරගෙන ඉන්න කෙනෙක්මයි. ප්‍රඥාවන්තයෙක් වගේම ධාර්මික කෙනෙක් වෙනවා එයා. ඉතින් එයා ඒ නුවණින් කටයුතු කරන කෙනා මහා ප්‍රඥාවන්තයෙක් බවට පත් වෙනවා. එයා ධාර්මික කෙනෙක්මයි වෙන්නේ කියනවා. ඉතින් බලන්න පින්වත්නි, ඉතින් මේ කියපු සියලු ගුණ
අපේ බෝධිසත්වයන් වහන්සේ තුළ තිබුණනේ. එම්මාට උන්වහන්සේ තමන් උදෙසාවත් අනුන් උදෙසාවත් පව් කිරිය જાති කරේ නෑනේ. කරනවා නම් උන්වහන්සේට මේ රාජ්‍යයේ මේ හරියට රජකම ලැබුණා වගේ නෙමෙයි. සෙන්පති තනතුරු ලැබුණේ. දැන් සේනාපති කියලා කියන්නේ ඔබ දන්නවා දැන් ගෞතම බුදු සසුනේ සෙන්පති තමයි අපේ සාරිපුත්තයන් වහන්සේ. එතකොට මේ සෙන්පති කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම චක්‍රය ඒ විදිහටම කරකවනවා. සෙන්පති කියන්නේ රජතුමා නැති වුණත් ඒ රජකම කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ අපේ බෝධිසත්වයන් වහන්සේ මේ වේදේහ රජතුමා රජු හැටියට හිටියට සම්පූර්ණ මේ රාජ්‍යය හසුරුවන්නේ මහෞෂධ පඬිතයා. හැබැයි උන්වහන්සේ තමන් උදෙසාවත් ඒ රජකමට උදව් කරන්න ගිහිල්ලා ඒ රජකමේදී ඒ යුද්ධ කෝලාහල වලට උන්වහන්සේ මැදිහත්වලේ සියලු කටයුතු කරද්දී පව් කරගත්තේ නැහනේ. රජතුමා උදෙසාවත් ජනතාව උදෙසාවත් කියලා ඒත් පව් කරගත්තේ නැහනේ. ධාර්මිකවනේ කටයුතු කරන්නේ. දැන් බලන්නකො අරගොල්ලෝ අර රාජ්‍යයන් තමන් යටත් කරගෙන ඉන්න රාජ්‍යයන් වල රජවරු අර මරන්න යද්දී වස දීලා දහස් ගාණක් ඒකෙන් බේරවවන ගිහිලා යෝධයෝ දාලා බලන්නකො තොර පව් වළක්වන විදිහ. තොර බාණ්ඩක අනුන් උදෙසාවත් පව් කරන්නේ නැහනේ. ඊට පස්සේ ධාර්මිකව ලැබෙන්නේ නැති කිසිම දරුවෙක් ඊට පස්සේ ධන සම්පතක් කිසිම වස්තුවක් ඒ නුවණැති කෙනා ලබා ගන්න නැහැ කියනවා. අධාර්මිකව. බලන්න කොච්චර ඇත්තද කියලා. ඔක්කොම ධාර්මිකවනේ ලබා ගන්න. ඒ නිසා එයා ඒ නුවණැති කෙනා හැම වෙලේම නුවණින් කටයුතු කිරීම නිසා මහා ප්‍රඥාවන්තයෙක් බවට පත් වෙනවා. එයා ධාර්මික කෙනෙක්මයි. ඉතින් මේවා කියද්දි මේ ගාථා අසද්දි පින්වත්නි මේ ගුණ සියල්ල අපේ බෝසතාණන් වහන්සේ තුළ තිබුණනේ. අන්න නුවණින් යුක්ත කෙනා නුවණැත්තා කියලා කියන්න පුළුවන්. ඒකනේ පඬිතයා කියලා කියන්නේ මේ. මේ පඬිත වර්ගයේ ගාථාවක් ඔය ඔබට මම කිව්වේ. ඉතින් අපගේ බෝධිසත්වයන් වහන්සේගේ ගුණ හෙළිදරව් කරන්න ඒ ගුණ ඉස්මතුව ඒ අපිට පේනවා මේ ජාතකය තුලින්. ඉතින් ඒකට සතුටින් තමයි මේ ගාථාව මම ඔබට හෙළිදරව් කළේ. ඉතින් බලන්න මේවා අහද්දී අපේ මහා බෝධිසත්වයන් වහන්සේ ගැන අපි කොච්චර සතුටු වෙන්න පුළුවන්ද? අපි සරණ ගිය ශාස්ත්‍රඥ වහන්සේනේ පින්වත්නි මේ සංසාරේ ගුණ පුරලා තියෙන්නේ මේ විදිහට. ඉතින් උන්වහන්සේගේ මේ ගුණ පුරමින් ආපු මේ උතුම් ජාතකේ මහා උම්මග්ග ජාතකේ අපිට මේ බුදුරජාණන් වහන්සේ තමයි කියලා දෙන්නේ මේ අවබෝධයෙන්. ඉතින් ඔන්න මේ අපි අද අහන්න යන්නේ ඔබ දන්නවා ඒ අපගේ මහෞෂධ පඬිතයන් වහන්සේ වේදේහ රජතුමා අපි දන්නවා මේ උත්තර පංචාල නගරේ බ්‍රහ්මදත්ත රජතුමා මේ කේවට්ටයගේ අනුශාසනා ලබාගෙන වේදේහ රජතුමාත් මහෞෂධ පඬිතිනුත් එහෙට ගෙනහිල්ලා එන්න කියලා අර දුව දෙනවා කියලා මේ මරලා දාන්න තමයි දැන් සම්පූර්ණ සැලසුම හදලා තියෙන්නේ. ඉතින් බෝධිසත්වයන් වහන්සේ මේක අඳුනාගත්තා. අඳුනාගෙන මොකද කළේ? ඒ සියලු විස්තර දැනගත්තා. දැනගෙන ඔබ දන්නවා ඒ සියලු විස්තර අසාගෙන ඒ ගිරාපෝතකයාගෙන් සම්පූර්ණ මේ බෝධිසත්වයන් වහන්සේ දැන් ඒ නගරයට උත්තර පංචාල නගරයට ගිහිල්ලා මේ වේදේහ රජතුමා කලින් යවන්න නැතුව තමන් යනවා. ගිහිල්ලා මොකද කරන්නේ? එහෙ නගරයක් හදන්න යනවා වේදේහ රජතුමාට නතර වෙන්න කියලා. බලන්න මේ දැන් මේ සැලසුමක් කියන්නේ මේ මහා බෝධිසත්වයන් වහන්සේගේ. ඇයි දැන් අර උත්තර පංචාල මේ රාජ්‍යයේ චූලිනී බ්‍රහ්මදත්ත රජතුමාගේ දුව දැන් මේ ගණ්ඩ මේ දෙන්නම් කියලා කිව්වනේ. දැන් මේ දෙන්නම් කියලා කිව්වේ මේ ඇමට නෙමේ. රජතුමා ගෙන්නගෙන මරන්නනේ. එතකොට දැන් මහෞෂධ පඬිතුයන් කල්පනා කරා මම රජතුමාට මේ දුවත් අරන් දෙනවා. මම මේ සියල්ලම මගේ නුවණින් යුක්තව කරනවා කියලා කලින් ඔක්කොම පින්වත්නි සැලසුම් කරාන උන්වහන්සේ. උන්වහන්සේ දැන් කලින් යන්නත් කලින් සැලසුම් හදාගෙන ගිහිල්ලා තමයි මේ සැලසුම් කරගෙන යන්නේ. ඊට පස්සේ උන්වහන්සේ හරියටම ගිහිල්ලා මේ ඒ අර ගංගාව ළඟට ගිහිල්ලා ගංගාවේ ඉඳලා අර උමග හදන විස්තර ඔක්කොම උන්වහන්සේ කලින්ම සැලසුම් කළා. ඊට පස්සේ ඔන්න දැන් රජතුමා ළඟට ගියා. ගිහිල්ලා දැන් රජතුමා මොකද කළේ? කතා කළා. ඊට පස්සේ රජතුමාගෙන් කිව්වා විස්තර. අපි මේ රජතුමා වේදේහ රජතුමා පස්සේ ඉන්නේ. මම කලින් ආවා. ඉතින් ඒ රජතුමාට ඉන්න තැනක් අපි මේ සකස් කරන්න යාවි කිව්වා. ඊට පස්සේ බ්‍රහ්මදත්ත රජතුමා තා කිව්වා. කැමති වුණා. ඊට පස්සේ පින්වත්නි ඒ රජතුමා කියනවා මේ චූලනී බ්‍රහ්මදත්ත රජතුමා කියනවා හොඳයි යහපති දරුව. ඔබට මේ සේනාවට වියදම් ඕනනම් දෙන්නම් කියනවා. සත්කාර කරලා ඔන්න දැන් වියදමුත් දුන්නා. ඔබගේ රජතුමා පැමිණෙන තෙක් මේ ඔබ කලකිරෙන්නේ නැතු මේ හොඳට ඉන්න කියනවා. ඒ ගමන් කියනවා අපගේ වැඩක්ද තිබ්බොත් කරලා දෙන්න කියනවා. ඒ කියන්නේ බ්‍රහ්මදත්ත රජතුමා කිව්වා මගෙත් ඔය කටයුතු තිබ්බ මටත් කරලා දෙන්න කිව්වා. එයිද උන්වහන්සේ දක්ෂයිනේ මහෞෂධ පඬිතුයා මේ කටයුතු වලට. ඊට පස්සේ මෙහෙ වාසය කරන්න කියලා කිව්වා. ඒ රජතුමා උදෙසා ඒව සකස් කරගන්නකම්. ඊට පස්සේ මොකද කළේ? රජගෙදෙට්ට මේ
රජගෙදරටත් යන්න අවස්ථාව ලැබුණා දැන්. මහසතු පඬිතුයන් වහන්සේට දැන්. කියන්නේ රජගෙදර සම්පූර්ණ ඕන එකක් දැන් උන්වහන්සේට ගිහිල්ලා බලන්න පුළුවන්. ඇයි දැන් තියෙනවනම් කටයුතු කරලා දෙන්න කිව්වනේ. ඊට පස්සේ අපේ මහසතු පඬිතුයන් රජගේ ඇතුළට ගියා කියනවා. ගිහිල්ලා එතන තියෙනවා පඩිපෙළක් පින්වන්දි. يعني රජගෙදර උඩට නගින්න තියෙනවා. උඩුමහලට නගින්න තැන ඒ පඩිපෙළ උන්වහන්සේ එතෙන්ද ගියා. ගිහිල්ලා මොකද කළේ මේ උන්වහන්සේ කල්පනා කරා දැන් අර උමග හදන එක විස්තරය සම්පූර්ණයෙන් කලින් උන්වහන්සේ සැලසුම් කරානේ. ඒ උමගට එතනින් තමයි දොරටුව දාන්නේ. එතනින් දොරටුවක් දාන උමගෙන් යන්න. අන්න ඊට පස්සේ බලාගත්තා ගිහිල්ලා. ඊට පස්සේ මෙහෙම හිතුවා දැන් රජතුමත් කිව්වනේ අපිට වැඩක් තියෙනවා නම් කරලා දෙන්න කියලා. ඒ නිසා මේ උමග හාරනකොට මේ පඩිපෙළ මේ ළඟින් තමයි මම උමග හදන්නේ. ඒ නිසා මේක මේ රජතුමාට කියලා මෙතන හදන්න ඕනේ කියනවා. ඊට පස්සේ රජතුමාට ගිහිල්ලා කියනවා දේවයන් වහන්සේ මේ රජගෙට පිවිසෙන විට මේ දැන් උඩට යන්න පඩිපෙළ තියෙනවනේ. උඩ නිවසට ඒ රජගෙදර. ඒ පඩිපෙළට මේ කියනවා රජතුමාට ඒ පඩිපෙළ රජතුමනි මුල ඉඳලා මේ අලුතින් සම්පූර්ණයෙන් හදන්න ඕනේ කිව්වා. මේකේ පිළිවෙලක් නෑ රජතුමනි. ඒ නිසා මේ පඩිපෙළ දැක්ක දෝෂයක් මම තියෙනවා. ඒ නිසා මම හදන්නම් කිව්වා මේක මුල ඉඳලා උඩටම පඩිපෙළ. ඉතින් ඔබ වහන්සේ කැමති නම් මට ලී දෙන්න කිව්වා. මම ලස්සනට කරන්නම් කිව්වා මේක. ඊට පස්සේ බ්‍රහ්මදත්ත රජතුමාගේ යහපති දරුවෝ එහෙනම් ඒ විදිහට කරන්න කියනවා. ඊට පස්සේ ඔන්න පින්වත්නි අපේ මහසතු පඬිතුයන් මෙතනින් තමයි උමන් දොරටු මේ සකස් කරන්න කියලා සලකාගෙන ඒ පඩිපෙළ ඉවත් කරා කියන ඉවත් කළා පින්වත්නි. ඒ උමගේ දොරටුව එතන ඉඳලා හාරවුවා කියනවා යටින්. ඊට පස්සේ පින්වත්නි මේ හාරලා පස් වැටෙන්නේ නැති වෙන්න. ඒ කියන්නේ උමකට පස් වැටෙන්නේ නැති වෙන්න උඩින් සම්පූර්ණයෙන්ම පින්වත්නි මේ සම්පූර්ණ පස් තලලා එතන ලෑලි අතුරව කියනවා. ඒ කියන්නේ නිශ්චල කොට ඒ කියන්නේ සම්පූර්ණයෙන් හයිය හිටින විදිහට ලස්සනට හොඳට තදට මේ ලෑලි අතුරව කියනවා. ඊට පස්සේ පඩිපෙළ එතන ඉඳලා උඩට අතුරවුවා. දැන් පඩිපෙළ යට තමයි අර උමග තියෙන්නේ. දැන් හොයන්න බෑනේ කාටවත් මේක. ලස්සනට ලෑලි අතුරලා දැන් ඔක්කොම ලස්සනට කරලානේ තියෙන්නේ. ඊට පස්සේ රජතුමා දැන් මේක ගිහිල්ලා බලලා හිතුවා මට හිතවත්කම නිසා තමයි මහසතු පඬිතුයා මේක මේ විදිහට ලස්සනට මට කරලා දුන්නේ කියලා හිතුවා. දැන් ඒක උමගක් තියනවා කියලා දන්නේ නැහැ. ඊට පස්සේ ඒ විදිහට කටයුතු කරලා මොකද සම්පූර්ණ රජතුමා දැන් මේකට පැහැදුනා. ඊට පස්සේ කියනවා රජතුමනි අපගේ රජතුමාට මේ ඉන්න තැනක් මේ වාසස්ථානයක් අපිට පිළියෙල කරන්න ඕනේ කියලා. ඊට පස්සේ කියනවා පඬිතේ මැනවි ඔබ කරන්න මාගේ වාසස්ථානය හැර සියලුම නගරයේ යම් නිවසක් කැමති නම් ඒ ඕන එකක් ගන්න කිව්වා. ඒ කියන්නේ මේ රජගෙදර හැර මේ නගරේ ඕනම නිවසක් ඔබට ගන්න පුළුවන් කිව්වා. රජතුමාට ඇවිල්ලා ඉන්න දැන්. ඒ දැන් අර කුමාරිකාව ගන්න එන්නේ දැන් මෙහි. ඒතර රජතුමාට නවතින්න තැනක් හදනවා. ඊට පස්සේ මහරජතුමනි අපි අමුත්තෝනේ. ඉතින් ඔබ වහන්සේගේ සේවකයෝ මේ සේවක යෝධයෝ ඉන්නවනේ ඔබ වහන්සේගේ. මේ වැඩ කරන්න පුළුවන් අය. ඉතින් ඒගොල්ලෝ මේ මොකද වෙන්නේ ඔවුන්ගේ නිවස් ගන්න ගියොත් එහෙම අපිත් එක්ක කෝලාහල කරන්නයි. ඒ තමන් ඉන්නේ නිවසවලනේ. ඊට පස්සේ ඉතින් අපි මොකද්ද කරන්න කියලා ඔයගොල්ලොත් එක්ක. එහෙම රණ්ඩු කරන්න ආවොත් එහෙම. ඒව ගන්න යද්දි ඊට පස්සේ කියන පඬිතේ ඔවුන්ගේ වචන ගණන් ගන්න එපා කිව්වා. ඔබට රුචි නම් ඒ ඕනම තැනක් ගන්නකෝ ඔබ කැමති නම්. කියන දේවයන් වහන්සේ ඔව්හු නැවත ඇවුත් ඔබ වහන්සේට කියයිනේ පැමිණිලි කරයිනේ අනේ අපිට මේ වින්ද විදියක් නැහැ මේ අපේ ගෙවල් ගන්නවා කියලා. එතකොට ඔබ වහන්සේටත් අපහසුතාවයක් වෙනවා ඒකේ. ඒ නිසා රජතුමනි මේ ගෙවල් ගන්න යන එකට මේ අපි කැමති මේ අපි ගෙවල් ලබා ගන්න අතුරු අපිට හරියන තැනක් මේ ලැබෙන තුරු අපගේම පුරුෂයෝ දොරටුපාලයෝ වෙනවනම්. කියන ආරක්ෂාවට අපේම පුරුෂයෝ ඉන්නවනම් අපි කැමතියි කියනවා. එතකොට අපේ ඒ සේවකයෝ මේ දොරටුපාලයෝ දාලා වැඩේ කරගන්න පුළුවන්. ඒතර ඔබ වහන්සේගේ අපේ දෙගොල්ලෝගේම හිතසුව පිණිස ඒක පවතින. ඒතර ඔබ වහන්සේට කරදර කරන්න ඉන්නෙත් නෑනේ. කියලා කිව්වා. ඊට පස්සේ රජතුමා යහපති කියලා පිළිතුරු දුන්නා. හොඳයි එහෙනම් කියලා. ඉතින් අපේ බෝධිසත්වයන් වහන්සේ මොකද කළේ? පඩිපෙළ පාමුල පඩිපෙළ මැත්තේ මහා දොරටුවේ යන සියලු තන්හි තමන්ගේ පුරුෂයන්ව තබා. අර දැන් අරක සම්පූර්ණයෙන් දැන් උමග දැන් මුලින්ම පඩිපෙළනේ හැදුවේ. දැන් උමකට යන පාර ඒක උමගේ යටින් පොඩ්ඩක් හාරගත්තා. හාරගෙන මේ අර පඩිපෙළ ළඟ ලෑලි අතුරලා දැන් ඒ ටික හදවුවා. රජතුමාට පෙන්නන්න ඉස්සෙල්ලා. ඊට පස්සේ දැන් ඒවා හදන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් මේ හැමතැනම දැන් තව කෙනෙකුට පේන්නේ නැති වෙන විදිහට මේ
ආරක්ෂාවට දැම්මේ තමන්ගේම පුරුෂයෝ රජතුමාට කියලා. ඊට පස්සේ මොකද කළේ? දැන් ඔන්න මේ රජතුමාට ඉන්න තැනක් හොයාගන්න දැන් යනවා. ඊට පස්සේ මොකද කළේ? ගිහිල්ලා මේ රජතුමාගේ අම්මගේ නිවසට ගියා. ගිහිල්ලා එතන ඒ නිවස කඩන්න යන බවක් වගේ පෙන්නවුවා. පුරුෂයෝ දාලා එතන ගඩොල් හාරන්න ගිහිල්ලා ඒ වගේ ඉවත් කරන්න වගේ සූදානම් වුණා. ඊට පස්සේ අම්මා එලා කෑ ගැහුවා. මොකද දරුවනේ මේ කරන්නේ? මගේ නිවස කඩන්න යන්නයි කියලා ඇහුවා. ඊට පස්සේ කියනවා මේ අපේ රජතුමා මේ වේදේහ රජතුමාට වාසස්ථානයක් අවශ්‍ය බව මේ මහෞෂධ පඬිතුමා කියලා තියෙනවා. ඉතින් රජතුමාට මතක් කරලා තියෙන මේවා. රජතුමාගේ නිවසට අනිත් ඕන නිවසක් අපිට ගන්න කියලා මේ කියලා තියෙන්නේ කිව්වා. ඉතින් අපිට මේ ඔබගේ ගේ ප්‍රමාණවත් මදි අපේ මේ පිරිසට, ඒ නිසා අපි මේ ගේ කඩලා හදන්න යන්නේ කියලා විශාල ගයක්. ඊට පස්සේ එයා කිව්වා උඹලා දන්නවද මං කවුද කියලා? මම තමයි රජතුමාගේ අම්මා කිව්වා. ඉතින් දැන් පුතා සමීපයට මං යනවා ගිහිල්ලා මේක දැනගන්නවා කියලා ඔන්න යන්න හැදුවා. ඊට පස්සේ වලක්වුවා. ඒ අම්මට යන්න දුන්නේ. ඊට පස්සේ ඇය කිපිලා මොකද කරේ? දනිමි කියලා රජගෙදෙට්ට දොරටුව වෙත ගියා. ඊට පස්සේ එතන දොරටු ළඟ ඉන්නේ දැන් අපේ මහෞෂධ පඬිතුයන්ගේ මේ පිරිසනේ දොරටුපාලේ හැටියට. ඉතින් මොකද කරේ? ඒගොල්ලොත් වලක්වුවා. ඊට පස්සේ කිව්වා මම තමයි රජතුමාගේ අම්මා, මට යන්න දෙන්න කිව්වා. ඊට පස්සේ අපි දන්නේ නැහැ කිව්වා. කිසිවෙකුටත් ඇතුල් වෙන්න දෙන්නේ නැහැ කිව්වා. රජතුමාගේ අණ කිව්වා දැන් මේ. ඊට පස්සේ ඉතින් යන්න බැරුණා ආපසු. ඇය ආපහු තමන්ගේ ගෙදරටම ගිහිල්ලා බලන්න හිටියා මේගොල්ලෝ කරන දේ. ඊට පස්සේ මොකද කළේ? එතන හිටිය එක පුරුෂයෙක් මේ මෙතන යනවද නැද්ද කියලා ඇහුවා. දැන් යනවද නැද්ද කියලා ඇහුවා. ඒ කියන්නේ රජගෙදරට යන්න දැන් එතෙන්ට කිට්ටුවට වෙලා ඉන්න බැරි නිසා මේ ඇය දැන් රජගෙදරට යන්නම තමයි මේ තියෙන අදහස. ඊට පස්සේ මොකද කරේ? එක්කෙනෙක් පින්වන්දි මෙයාගේ බෙල්ලෙන් අල්ලලා බිමට දැම්මා කියනවා. ඒ අම්මා. ඊට පස්සේ එහෙනම් එයා හිතුවා එහෙනම් මේ රජතුමා අණ කරලා වෙන්න ඇති. නැත්තම් මෙහෙමනම් කරන්නේ නෑනේ මේ රජතුමාගේ අම්මට කියලා. ඉතින් අපේ පඬිතුයන් සමීපයට ගිහිල්ලා කිව්වා. මහෞෂධ මොකක් නිසාද මේ විදිහට මේ මගේ ගෙදර බින්දින්නේ කියලා ඇහුවා. ඊට පස්සේ මහෞෂධ පඬිතුයන් කතා කළේ නෑ. නිස්සද්දව හිටියා. ඒ ළඟ ඉන්න පුරුෂයෙක් ඇහුවා මොකද්ද කියන්නේ කියලා ඇහුවා දේවියගෙන්. ඊට පස්සේ කුමක් නිසා මේ පඬිතුයන් ගේ කඩා දමනවද කියලා මම මේ ඇහුවේ. වේදේහ රජතුමාට වාසස්ථානයක් හදනවා කිව්වා. කිම දරුව මේසා විශාල නගරයේ වෙන ස්ථානයක් නැද්ද කියලා ඇහුවා. මේ නගරේ වෙන තැනක් නැද්ද මේ මගේ නිවසම කඩන්න ආවේ කියලා. කියලා මොකද කරේ? අම්මා ඒ රජතුමාගේ අම්මා ඇයට තලතා දේවි කියලා කියන්නේ. මේ අම්මා ඊට පස්සේ ලක්ෂයක් දුන්න කියන රන් කහවණු අල්ලසක් ඇටියට. දීලා මේක අරගෙන ඔයාලා ගිහිල්ලා වෙන තැනක හදන්න කියලා. ඊට පස්සේ ඒ නිවස අත්හැරලා ගියා. මේ වගේ පින්වත්නි ගොඩාක් ඒ නගරේ ගෙවල් වලට ගිහිල්ලා තියෙනවා. ගෙවල් මේ ගෙදර අපිට අපේ රජතුමාට හදන්න කියලා. ඊට පස්සේ දැන් අර මේ අම්මා දුන්නනේ අල්ලසක් දුන්නනේ මේක අරගෙන යන්න කියලා. ඉතින් මං අල්ලස් දුන්න බව කාටවත් කියන්න එපා කිව්වා අම්මා. ඊට පස්සේ අනිත් ගෙවල් වලටත් ගොඩාක් ගෙවල් වලට ගියාම ඒගොල්ලොත් මොකද කළේ? මුදල් දුන්නා. ඒ කියන්නේ ගොඩාක් අය ලක්ෂ කහවණු ලක්ෂ බැංගින් වගේ දුන්නා. ඊට පස්සේ ඒ ගෙවල් වලට ගිහිල්ලා ඒ ගෙවල් හදන්න නැතුව ඒ මිනිස්සු දුන්නේ ඒ අල්ලස් ප්‍රමාණය කොච්චරද කියන්නේ? කහවණු 9 කෝටියක් කියනවා. මුදල්. කොච්චර ඒ නගරේ ගිහිල්ලාද ගෙවල් වලට. ඊට පස්සේ නගරෙම ඇවිදලා ගෙවල් වලට ඒ විදිහට කවුරුත් කැමති නැහැ. තමන්ගේ ගෙවල් කඩනවට, ගෙවල් වල ඉන්නවට කැමති නැහැ. ඊට පස්සේ ඔන්න මොකද කළේ? දැන් මේ බෝධිසත්වයන්ගේ බලන්නකො මේ නුවණ. ඒ මොකද මේ බෝධිසත්වයන් වහන්සේ දැන් මේ රජතුමාගේ නගරය හදන්න යන්නේ මේ අර ගඟයි රාජ්‍යයයි අතර තියෙන ඉඩමක් පොඩි කොටසක්. යම් ප්‍රමාණයක කොටසක් තියෙන. එතන තමයි හදන්න යන්නේ. ඒ රුමගෙන් සම්පූර්ණ අරගොල්ලෝ අරගෙන යන විදිහට මේ හදන්නේ. ඒ රජතුමා මරවන්නේ මේ ඔක්කොම මේ ප්ලෑන් එක තියෙන්නේ. ඒ විදිහට මරවන්න නැතු වෙන්න රජතුමායි ඔක්කොම බේරලා යන විදිහට මේ උමගකින් අර ගඟෙන් එතර වෙලා මේ තමන්ගේ මිලුණු රාජ්‍යයට යන විදිහට තමයි මේ මහෞෂධ පඬිතුයන් උමග හදන්නේ. දැන් ඒකට තමයි මේ සැලසුම සම්පූර්ණයෙන් හදන්නේ. දැන් රජතුමා කියවනේ ඕනම ගෙයක් ගන්න ගිහිල්ලා කියලා. දැන් රජතුමාට ඒ ගෙවල් දෙන්නේ නැහැ මෙහෙමයි කියලා කියන්න තමයි දැන් මේ උපක්‍රම යොදන්නේ. ඒගොල්ලෝ ගෙවල් කඩන්න යනවා. කඩන්න යනකොට කැමති නැහැ නේ ඒගොල්ලෝ. අපිට මේ ගේ මදි ඒ නිසා අපි කඩනවා කියලා. එතකොට ඒ සියලු දෙනා අල්ලස් දෙනවා. ඉතින් ඒ අල්ලස් 9 කෝටියක් ලැබිලා තිනවා පින්වත්නි. ඊට පස්සේ සම්පූර්ණ ඒ විදියට නගරේම ඇවිදලා නැවත රජගෙදෙට්ට ගියා කියන බෝධිසත්වයන් වහන්සේ ඇතුළු පිරිස. ඊට පස්සේ රජතුමා කියනවා කිම පඬිතේ ඔබට වාසස්ථානයක් ලැබුණේද කියලා ඇහුවා. ඊට පස්සේ කියනවා මහරජතුමනි කියන්නේ නොදෙන කෙනෙක් නෑ ඔක්කොම දෙනවා කියනවා. නමුත් ඒ අයට ගෙවල් දීමේදී ලොකු අපහසුතාවයකට පත් වෙන ඒගොල්ලෝ. දැන් ඔන්න බලන්න දැන් උපක්‍රම මේ
ඒ ගෙවල් වල දැන් මේ ලොකු කරලා හදන්න ගියේ ඒක කවුරු කැමති නෑනේ ඒකට. ඒ නිසා ඒක කියන්නේ නැතුව බෝධිසත්වයන් වහන්සේ සම්පූර්ණ අර මේගොල්ලෝ වෙහෙසටපත් වෙනවා අපි මේ ගෙවල් හදන්න ගියාම කියලා. අපේ රජතුමාට ගන්න ගියාම කියලා කිව්වා. ඒ නිසා ඔවුන්ට ප්‍රිය විප්‍රයෝග ඒ කියන්නේ ඔවුන්ගේ ප්‍රිය දේ නැතිවීමෙන් එයාට දුක හට ගන්නවනේ. ඒක සුදුසු නෑනේ රජතුමනි. ඒ නිසා අපි මේ මෙහෙම කරමු රජතුමනි. මේ නගරයෙන් පිට අර ගංගාවත් නගරයත් අතර තියෙනවා මේ ගව්වක් පමණ ප්‍රදේශයක්. ඉතින් ඒ ප්‍රදේශය අපි රජතුමාට නගරයක් කරන්නම් කියනවා. රජතුමාට ඉන්න අපි මාලිගාවක් හදන්නම් කියන එතන. රජතුමා ඒක අහලා කල්පනා කරනවා මෙහෙම. ඔව් දැන් ඇතුල් නුවර යුද්ධයක් කරන්න ගියොත් එහෙම ඒක දුකක්. දැන් මේ දෙන්න මරන්න යුද්ධයක් කරන්න වෙන්න පුළුවන් සමහර විට. එතකොට මේ ඇතුල් නුවර මේගොල්ලෝ තියාගත්තොත් ඒ යුද්ධය ඇතුලේ කරන්න ගියොත් එහෙම ගොඩාක් ඒක දුකක්. හේතු තමන්ගේ සේනාවයි සතුරු සේනාවයි අඳුනා ගන්න බැරුව යනවනේ ඊට පස්සේ. අය ඇතුළේමනේ දැන් ඉන්නේ ඔක්කොම. ඒ නිසා පිටත මේ විදිහට නගරයක් හැදුවාම අපිට පහසුවෙන් අපේ සේනාව අරන් ගිහලා මේ දෙන්න මරලා දාන්න පුළුවන් කියලා ඔන්න රජතුමත් ඒ වෙලාවේ කල්පනා කළා. ඒ නිසා මේ නගරයෙන් පිටතම මේගොල්ලන්ට මේ රජතුමාට තැනක් හදන එක හොඳයි කියලා. එහෙනම් හොඳයි මේ දරුව ඒ විදිහට කරගන්න කිව්වා. ඔබ විසින් සලකුණු කළ තැනම කරන්න කිව්වා. කියන්නේ දැන් ඔය කල්පනා කරපු තැනම කරන්න කිව්වා. ඊට පස්සේ කියනවා මේ මහරජතුමනි මම කරවන්නම්. හැබැයි ඔබතුමන්ගේ මිනිස්සු ඒ පැත්තට දරගෙන යනවා. නොයේ කටේ සඳ ඒ පැත්තට යනවා. ඉතින් ඒක වළක්වන්න ඕනේ. ඒ කිසි කෙනෙක් අපේ වැඩබිමට එන්න හොඳ නොයා යුතුයි. ඉතින් යන අයට මේ අපි කෝලාහල කරන යන්න දෙන්නේ නැහැ. එතකොට දැන් ඒගොල්ලෝ ඔබට ඇවිල්ලා කියයි කියනවා. එතකොට ඔබතුමාගේ සතුටක් නැති වෙනවා අපේ සතුටක් නැති වෙන නිසා මේ ඒ පැත්තට යන්න එපා කියලා ඔබතුමා මේ කියන්න කියනවා මිනිසුන්ට. ඊට පස්සේ කියනවා මේ දේවයන් වහන්සේ අපගේ ඇත්තු දියෙහි ආසයි කියන නාන්න. අපේ ඇත්තු ඉන්නවා. ඒගොල්ලෝ දියේ නාන්න ආසයි. ඉතින් ජලයේ ක්‍රීඩා කරනකොට ඒගොල්ලෝ මේ ඇත්තු මේ ජලයේ කැළඹෙන්න පුළුවන්. දැන් මේ බාන සැලසුම් මේ බෝධිසත්වයන් වහන්සේගේ. එතකොට වතුර බොර වෙලා මිනිසු කියයි මේ මහෞෂධ පඬිතිය ආපු දවසල ඉඳලා මේ ගඟේ වතුර බොර වෙලා අපිට බොණ්ඩත් නැහැ කියලා කියයි කියලා. ඉතින් නුවර වැස්සෝ කිපෙන්න පුළුවන්නේ. ඉතින් ඒක ඉවසන්න වෙනවා රජතුමනි. කරන්න දෙයක් නැහැ කියනවා. ඉතින් රජතුමා මේ කියනවා ඉතින් ඔබේ ඇත්තු සැක නැතුව ක්‍රීඩා කරත්තා. යමෙක් මෙතනින් නික්ම මහෞෂධ පඬිතියන් නගර නිර්මාණය කරන තැනට යයිද ඔහුට දහසක් දඩ ගහනවා කියලා ඔන්න අනබෙර ගහලා යවුවා දැන්. දැන් රජතුමා බලන්න ඒකට පහසුව දුන්නා. දැන් බලන්න මේ උපක්‍රම පඬිතයන් වහන්සේගේ දැන් මේ උම්මග හරන්න යන්නේ සම්පූර්ණ. දැන් මේ රජතුමාත් බේරගෙන සියලු ජනයාත් බේරගෙන තමන්ගේ නගරයට මේ යුද්ධ මේගොල්ලෝ මරන්නනේ දැන් යන්නේ. ඒකෙන් බේරලා යන්න තමයි මේ පැහැලසුමක් හදන්නේ. ඉතින් කියනවා පින්වත්නි මේකේ දැන් මේ මහෞෂධ පඬිතයන් වහන්සේ දැන් මේ කලින්ම මේ උමග හදන්න ඔක්කොම තීරණය කරානේ. තමන්ගේ නුවණින්. ඒ උන්වහන්සේ දන්නවා මේ පැත්ත ගැන ඔක්කොම සම්පූර්ණයි. එතකොට ඒ වෙලාවේ දැන් අර වේදේහ රජතුමාට කලින් දැන් ආවේ ඒ රාජ්‍යයෙන් ඊට පස්සේ වේදේහ රජතුමා කිව්වා දරුවෝ ඔබ යන්න මේ ඔබට කැමති දෙයක් ගන්න කිව්වා රාජ්‍යයෙන්. ඒ සඳහා. ඔබ දැන් කරන කටයුත්තට ඊට පස්සේ බෝධිසත්වයන් වහන්සේ පින්වත්නි එනකොට මේ ලොකු පිරිසක් අරගෙන ආවේ කියනවා. තමන්ගේ යෝධයෝ ඊට පස්සේ මේ දැන් වැඩ කරන්න ඕනේ මේ උමග හරණ එකට. ඒ උන්වහන්සේ කලින්ම මේ සැලසුම් කරලානේ තියෙන්නේ. ඒකට අවශ්‍ය කරන මේ මිනිසු ගත්තා කියන හිරගෙවල් වලින්. රජතුමාගෙන් ඇහුවා රජතුමනි මේ හිරගෙවල් වල මිනිසු මේ මම ගන්නද කියලා ඇහුවා. ආ කමන්නේ ඔබට කැමති විදිහට කරන්න කිව්වා. ඊට පස්සේ හිරගෙවල් 4ක් විවෘත කරලා මේ ඒ සොරුන්ගේ තියෙන බැඳුම් ඔක්කොම අයින් කරලා ඒගොල්ලන්ට කිව්වා මේ දරුවෝ ඔබ මං කියන විදිහකට කටයුතු කරන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ කැමතියි කිව්වා. ඉතින් ඒ බන්ධනාගාර විවෘත කරලා ඒ දක්ෂ මහා යෝධයන් ඒගොල්ලෝ ගොඩාක් දක්ෂයි හිටියා ඒකේ ඇතුලේ. සවිශක්තිය තියෙන පුරුෂ යෝධයන් වගේ අය. ඉතින් ඒගොල්ලෝ යෝධයෝ කියලා තමයි කියන්නේ. ඉතින් ඒ වගේ අර වැරදි කරපු මිනිස්සු ඒ බන්ධනාගාර 4කින් එළියට අරගෙන මට සේවය කරන්න කැමතිද කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා අපි කැමතියි. ඊට පස්සේ එතන ඉඳලා තියෙන පින්වන්ති කම්මල් කරුවෝ සම්වැඩ කරන අය චිත්‍රකාරයෝ නොයේක් ශිල්ප දන්නේ අය එතන කියනවා මේ 18 සේනාවක් හිටියා කියලා. 18 සේනාවක් හිටියා කියන ඒ දක්ෂ ඒවා දන්නේ. ඊට පස්සේ වෑයවල් පොරවල් උදළු අලවංගු ආදී බොහෝ උපකරණ ගත්තා කියනවා. එහෙන් රාජ්‍යයෙන්. අරගෙන තමයි මේ රාජ්‍යය දැන් එන්නේ මේ. එන ගමන් දැන් අර යොදුනෙන් යොදුන මේ නගරත් හැදුවානේ. එහෙම හදාගෙන මේ එන්නේ. ඊට පස්සේ දැන් මේ බඩුත් ඔක්කොම අරන් ඊට පස්සේ මේ දාන්නේ කම්මල් කරුවෝ වඩුවන් සම්මැඩ කරුවන් චිත්‍රකාරයන් මේ සියලු ශිල්පීන්
18 කොටසක් මේ අරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. නිකන් නෙමෙයි මේ කුමාරය ආවේ සම්පූර්ණ. ඒ දැන් මේ සැලසුම කලින් ඉඳලාම තියෙන. ඉතින් බලන්න ගානට ඒ සැලසුම හරි ගස්ස ගන්න මේ රජතුමාට කියලා. ඊට පස්සේ පින්වන් දැන් රජතුමාගේ අණ ලැබුණේ මේ පැත්තට කිසි කෙනෙකුට යන්න බැරි වෙන විදිහට. දැන් මේක තියෙන්නේ මේ උත්තර පංචාල නගරේ තියෙනවනේ දැන් ඒ නගරයට එළියෙන් තියෙන්නේ. නගරයට එළියෙන් ගඟක් තියෙනවා මේ ඒ ගඟයි රාජ්‍යය අතර තමයි මේ ඉඩම තියෙන්නේ. එතන තමයි දැන් මේ හදන්න යන්නේ මේ බෝධිසත්වයන් වහන්සේ මේ නගරයක්. රජතුමාට ඉන්න කියලා තැනක්. ඊට පස්සේ පින්වත්නි ඒ රජතුමාට වන්දනා කරලා බෝධිසත්වයන් වහන්සේ මොකද කළේ පිරිසත් අරගෙන ඔන්න නුවරින් නික්මිලා ගියා. අර වෙන් කරගත්ත ඉඩමට. ඊට පස්සේ ඔන්න මේ නගරේ හරි ගස්සන්න පටන් ගත්තා දැන්. මේකේ තියෙනවා පින්වත්නි විස්තර හරි පුදුමයි. මේකේ තියෙනවා කියනවා මේකේ කරලපු වැඩ කොටස සම්පූර්ණයෙන් පින්වත්නි ඒ සියලුම මේ නිර්මාණ ටික දැන් කරන්න සම්පූර්ණම දැන් පිරිස ඇත්තු ඊට පස්සේ මිනිස්සු යෝධයෝ සියලු දෙනා දැන් සකස් කරගෙන තමයි මෙතෙන්ට ගියේ නිර්මාණය කරන්න. කියනවා මේකේ ඒක එක්කෙනාට ඒ කටයුතු මේ නියම කරා කියනවා. එතකොට දැන් උමග සෑදීමේ දැන් උමග හදන්නේ මේ මෙතනින්. උමග සෑදීමේ කටයුතු ආරම්භ කරා කියනවා. එතකොට මහා උමගේ දොරටුව පිහිටන්නේ ගම් ඉවුරේ කියනවා පින්වත්නි. අර ගඟේ ඉවුර තියෙන්නේ. එතනින් තමයි මහා උමග පටන් ගන්නෙ. ඒකේ මුල. ඊට පස්සේ යෝධයන් 600ක් ඒ මහා උමග හාරලා තිනවා. ඔන්න බලන්න. ඒ කියන්නේ බෝධිසත්වයන් වහන්සේට ඉන්නව පින්වත් මේ උමගවල් එහෙම හාරන්න පුළුවන් දක්ෂ යෝධයෝ. ඒතර ඒ යෝධයෝ තමයි මෙතන 600ක් යෝධයෝ දාලා තියෙන මේ මහා උමග හාරන්න. ඊට පස්සේ විශාල ඒ හම්මෙලින් හදපු මළු අරගෙන පස් බැහැර කරනවා කියනවා. ඒ බැහැර කරන පස් දාන්නේ ගඟට කියනවා පින්වත්නි. ඉතින් ඒ ගඟට දාන පස් මොකද කරන්නේ? ඇත්තු ගිහිලා පාගනවා. දැන් ඒක තමයි අර කිව්වේ ගඟ කැළඹෙනවා ඇත්තු ක්‍රීඩා කරනවා කියලා. ක්‍රීඩා කිරීම නෙවෙයි දැන් මෙතන කරන්න යන්නේ මේ. දැන් බලන්න උන්වහන්සේගේ සම්‍යක් ප්‍රයෝග. ඒතර ඇත්තු අර දාන පස් පාගවනවා. පාගනකොට ගඟ කැළඹෙනවා. දැන් අර දාන්නේ පස්නේ. ඒතර බොර වෙලා යනවනේ ජලයේ. ඊට පස්සේ ඉතින් නගර වැසියෝ මේ මහවදත පඬිතුයන් ආපු කාලේ ඉඳලා දැන් අපිට මේ හොඳ පැහැදිලි ජලයක් බොන්න නැහැ කියලා ඉතින් කියනවා. නමුත් කිසි කෙනෙකුට චෝදනා කරලා මේ රජතුමාට කියන්න බෑයි. දැන් රජතුමා කලින්ම කියලානේ තිබ්බේ. දැන් මිනිසුන්ට දන්නලා ඇහුවනේ මේක ඉවසන්න කියලා. මේ මෙතන නගරයක් හදනවා එතකම් මේ ඇත්තු ක්‍රීඩා කරනවා එතකම් පොඩ්ඩක් ඉවසන්න මේ හදනකම් කියලානේ කිව්වේ. දැන් මිනිසුත් මුකුත් කියන්නේ නැහැ. ඉතින් ගංගාව කැළඹිලා යනවා දැන් බොර වෙලා. ඊට පස්සේ මොකද කරන්නේ මේ පඬිතයන් විසින් යොදන ලද මිනිස්සු මේ අර මිනිස්සු අහනවා. මොකද මේ බොර වෙලා කියලා. ඒකට අර බෝධිසත්වයන් වහන්සේගේ මිනිස්සු මේ පැත්තේ දාලා ඉන්නේ කියනවා මේ අපේ මහවදත පඬිතයන්ගේ ඇත්තු මේ ජල ක්‍රීඩා කරනවා කියලා ඒ මිනිසුන්ට පැහැදිලි කරලා දෙනවා ඊට පස්සේ. ඊට පස්සේ බලන්න මේ පින්වත්නි කියන බෝධිසත්වයන් වහන්සේලාගේ මේ අදහස් සම්පූර්ණයෙන් සඵල වෙලා යනවා කියනවා. ඉතින් ඒ උමගෙහි පින්වත්නි මුල් හෝ ගල් හෝ කැටගල්. ඒ කියන්නේ උමගහරදි ගල් හම්බෙනවා මුල් හම්බෙනවා. ඉතින් ඒ ඔක්කොම පින්වත්නි අර ගඟට දානකොට ඒ ඇත්තු පාගද්දී ඒ ගඟේ ඇතුළටම කිඳා බැස්සා කියනවා. කියන්නේ මුලක්වත් එහෙට ගසාගෙන යන්න තිබුණ නැහැ කියනවා. සම්පූර්ණ ගඟේ යටට කිඳා බැස්සා කියන පොළොවට. ඊට පස්සේ ඔන්න සුළු උමග, ඒ කියන්නේ පොඩි උමගකුත් හරනවනේ. ඒ පොඩි උමගේ දොරටුව පටන් ගන්නෙ නගරේ. ඒ කියන්නේ දැන් අර ඔන්න ගඟේ ඉඳලා නගරයට තියෙනවා යම් දුරක්. දැන් අර ගේ රජවාසල හදන තැන ඒ නගරේ හදනවනේ දැන් රජතුමාගේ ඒ ඉන්න දැන් සේනාවටත් එක්ක. ඒ නගරේ හදන තැනට එනකම් මහා උමග එනවා. එතන ඒ නගරේ ඉඳලා ආය උමගක් පටන් ගන්නවා පොඩි එකක්. ඒකට කියන සුළු උමග කියලා. ඒ උමග හාරන්න දාලා තියෙනවා 700ක් පුරුෂයෝ. පොඩි උමග. ඉතින් ඒගොල්ලෝ මොකද කරන්නේ? එතන ඒ උමග හාරනකොට ඒ පස් ගල් ඒ ගන්නේ පස් ටික ඔක්කොම ගල් අරවම නගරයට ගෙනලා දානවා. දැන් ඊට පස්සේ නගරේ ගොඩ කරලා ඒ පස් වලින් තද කරලා හදනවා. ඊට පස්සේ ප්‍රාකාර බඳින්න දානවා. ඒ රාජ්‍යයට වටින් ප්‍රාකාරයක් යනවනේ. දැන් මේ සම්පූර්ණ රාජ්‍යයක් හදන්න පින්වත්නි. ඒතර එච්චර පුරුෂයෝ දක්ෂ අය දැන් ඉන්නවා. ඒ දැන් හිරගෙවල් වලින් අර ඉන්නේ දක්ෂ වඩු අර එහෙම ඔක්කොම ඒගොල්ලොත් අරන් ආවනේ. ඊට පස්සේ යෝධයෝ එනම ඉන්නවා බෝධිසත්වයන් වහන්සේගේ. දැන් මේ විදිහට හදාගෙන යනවා පින්වත්නි දැන්. ඉතින් මහා උමගේ අර පිවිසෙන දොරටුව දැන් මේ පැත්ත ඉඳලා යනකොට මහා උමගේ පිවිසෙන දොරටුව දැන් නගරෙන් තමයි අවසන් වෙන්නේ. ඒතර නගරේ මහා උමගේ දොරටු දෙකක් තියෙනවා. කියන්නේ මහා උමකට එකක් නගරෙන් පටන්ගෙන ගඟෙන් අවසන් වෙනවා. ඒතර පොඩි උමග පටන් ගන්න නගරයෙන් එතනින් පටන්ගෙන
රජගෙදර අර පඩිපෙළ ළඟින් තමයි ඒකේ අනිත් මේ දොරටුව තියෙන්නේ. ඒ දැන් එතනින් මේ ඒ රජගෙදරින් අරගොල්ලෝ ගෙන්න ගන්න තමයි මේ උපාය දාන්නේ. බලන්න බෝධිසත්වයන් වහන්සේගේ ප්‍රඥාව පින්වත් හිතන්න පුළුවන්ද කියලා. ඒකල මේකේ කියනවා පින්වත්නි උමගෙහි පිවිසෙන දොරටුව නගරෙහි වුණා. ඊට පස්සේ 18 රියන් උස යන්ත්‍ර ద్వාරයකින් යුක්තයි කියනවා. රියන් 18ක් උසයි කියනවා මේ දොරටුව. කියනවා එක ඇණයකින් තමයි කියනවා මේ ඔක්කොම ක්‍රියාත්මක කරන්න හදන්නේ. දැන් දොරවල් මේකේ ගොඩාක් තියෙනවා. ඒ ඇණේ තද කරනකොට සියලු දොරවල් වැහිලා යනවා කියනවා. තව ඇණයක් තියෙන ඒක තද කරනකොට සියලු දොරවල් විවෘත වෙනවා කියනවා. අර ස්විච් එකෙන් කරනවා වගේ මේක ඒ කාලේ මොන විදිහට තිබ්බත් දන්නේ නැහැ බෝධිසත්වයන් වහන්සේගේ ප්‍රඥාවෙන් මේ කරලා තියෙන්නේ. ඊට පස්සේ කියනවා මහා උමග දෙපැත්තේ ගඩොල් බැඳලා කියනවා. ඒ කියන්නේ උමගේ ඇතුලේ ගඩොල් වලින් බිත්ති බැඳලා කියනවා. දෙපැත්තේ. ඊට පස්සේ හුණු ගෑවා කියන හුණු පිරියම් කරා කියනවා. ඊට පස්සේ උඩ සිවිලිමේ ලෑලි ගැහුවා කියනවා. ගාලා ලෑලි ගහලා මැටි ගෑවා කියන මැටි ගාලා ආලේප කරා කියන සුදු පාට මේ හුණු ඒකෙත්. ඊට පස්සේ මේකේ කියනවා මේක ඇතුලේ පින්වන්දි මහා දොරටු 80ක් තියෙනවා කියනවා. 64ක් කුඩා දොරටු තියෙනවා කියනවා. කියන්නේ මේක ඇතුලේ කාමර හදලා තියෙන පින්වන්දි වෙන වෙනම. ඒ වගේ දොරටු ගැන වෙන්න මේ කියන්නේ. ඒ හැම එකක්ම යන්ත්‍රානුසාරයෙන් තමයි ක්‍රියා කරන්නේ. කවුරුත් අතින් ක්‍රියා කරන්නේ නැහැ. එක්කෙනෙක් තද කිරීමෙන් සියල්ල වැසී යනවා. තව ඇණයක් තද කරද්දී සියල්ල විවෘත වෙනවා. ඒ විදිහට හදලා තියෙන්නේ. දෙපැත්තේ සිය ගණන් ආලෝක හල්ුණා කියනවා. ඒ කියන්නේ ආලෝක දැල්ලලා වෙනම ආලෝකයන් විහිදෙන්න වෙනම හදලා තියෙනවා මේ දෙපැත්තේ සිය ගණන් ඒ ආලෝක පහන්. අපි කියමු ලයිට් කියලා ඒ වගේ. ඒ සියල්ලත් යන්ත්‍රානුසාරයෙන්ම තමයි ක්‍රියාත්මක කරන්නේ. ඒ ලයිට් පද්ධතියත් ආලෝක පද්ධතියත් මේ යන්ත්‍රයකින් තමයි ක්‍රියාත්මක කරන්නේ. එකක් විවෘත කෑණයක් මේ කරකනකොට සම්පූර්ණ පත් වෙනවා. ඊට පස්සේ තව එකක් මො කරනකොට තව ඇණයක් තද කරනකොට සම්පූර්ණ ඔක්කොම නිවිල යනවා. ඊට පස්සේ කියනවා මේ නොයෙක් අර කාමර වල නොයෙක් වර්ණයන්ගේ යුක්ත ඇතිරිලි අතුරලා මොකද කරන්නේ මහා සයනයන් ඒ කියන්නේ නිදා ගන්න තැන් හැදුවා. සිංහාසන වගේ ලොකු ආසන හැදුවා. ඊට පස්සේ හැදුවා අතින් ස්පර්ශ කරන්නේ නැතුව මේ මිනිස්කෘවද්ද කියලා දැනගන්න බැරි විදිහට චිත්‍ර ඇඳ කියනවා. චිත්‍රකාරයෝ දාලා. කාන්තා රූපාදී ඒවා ඇඳ කියනවා. ඊට පස්සේ උමගේ දෙපසත් හොඳට චිත්‍ර ශිල්පීන් දාලා චිත්‍ර ඇඳ කියනවා. හරි පුදුමයි පින්වත්නි. ඊට පස්සේ ඒකේ චිත්‍රවලට අරන් තියෙනවා සක්‍රයා ඉන්න විදිය. සක්‍රයාගේ චිත්‍රයක්. මහා මෙර තියෙනවා. සාගරය. මහා සාගර. ඊට පස්සේ සිව්වනක් දිවයින් 4. හිමාලය. ඊට පස්සේ අනෝතත්විල මනෝසිලා. ඊට පස්සේ ඉරසඳ. චාතුරු මහ රාජිකාදී කාම ලෝක 6. කියන්නේ දිව්‍ය ලෝක 6 විස්තර ඒවත් ඇඳලා තියෙනවා චිත්‍ර වෙල. ඔය බලන්න මේ චිත්‍ර වලට අරන් තියෙනවා. දැන් උන්වහන්සේට මේ සසරෙන් ආපු මහා හිතා ගන්න බැරි තරම් පින්වත්නි මේ දැනුමක් ප්‍රඥාවක් තියෙනවනේ උන්වහන්සේට. ඒවා මේ මෙනෙහි කර මේවා කරන්නේ. ඉතින් මේ සියලු දේ පුදුම දේවල් මේවා. ඊට පස්සේ පින්වත්නි මේ හැමදේම මේ උමගේ දක්වවා කියන චිත්‍ර වලින්. බිම රිදී තහඩු පාට මේ කියන්නේ රිදී පාටට හුරු වැලි අතුරවවා කියන බිම සම්පූර්ණයි. ඊට පස්සේ ඒකේ මේ අර බිම දෙපැත්තේ වගේ නෙළුම් මල් මේ පේන්න සලස්සවවා කියන සරසිලි වගේ නෙළුම් මල් වලින් දක්වවා කියනවා. කියන්නේ සැරසිලි. ඒක උන්වහන්සේ කොහොම කරාද දැන් හිතා ගන්න. ඊට පස්සේ කියනවා මේ නොඑක ආකාරයේ වෙලෙන්සල් මේ පෙන්වුවා කියනවා. වෙලෙන්සල් දැක්වුවා කියනවා. ඒ දෙපැත්තේ. ඒ තැන්වල සුවඳ මල් වලින් මේ සම්පූර්ණ සරසවුවා කියනවා. දැන් අපි ඔය සරසන්න පින්වත්නි සාමාන්‍යයෙන්. දැන් අපි ගත්තොත් බිත්තියක් ඒකේ අපි එක දේවල් අර මල් කලඹවල හයි කරලා අපි මේ මල් ඒව සරසන්න එක තැන්වල අපි. ඔය කණුවිල පොව අපේ ධර්මශාලාවල මිනිස්සු ඔය කරන්නේ. ඒ වගේ මේ දෙපැත්තේ මේ බැම්මේ දෙපැත්තේම දැන් අර උමගේ දෙපැත්තේ සම්පූර්ණ මල් වලින් මල් කලඹවල හදලා මල් මාලාවල් වලින් සම්පූර්ණ සරසවුවා කියනවා. සුධර්මා දිව්‍ය සභාව වගේ කියන මේ අලංකාර කරේ මේ උමග. වඩුව 300ක් දැන් අර නැව් හදන්න දුන්නානේ. නැව් ටික හදලා වඩුව මොකද කරේ? නැව් ටික දැන් ලෑස්ති කරා ගඟේ. ඊට පස්සේ ඒ වගේ අර ලී ගේන්න කිව්වනේ. නැවක දාලා. ඒ ලීත් අරන් ආවා. ඊට පස්සේ ඒවා හංගලා තියන්නකෝ මම පස්සේ ඉල්ලන්නම් කියලා. දැන් ඒ ලී වලින් අර නගරේ හදන්න තමයි ලී ගෙනලා තින්නේ. ඊට පස්සේ ඒකත් ඒ විදිහට ඒ මිනිස්සු ගෙනල්ලා ඒ ලී ටිකත් ලබා දුන්නා. දැන් මේක හදාගෙන යනවා. මේ සම්පූර්ණ මේක අවසන් කරා. ඉතින් පින්වත්නි ඊට පස්සේ දැන් මේකේ සම්පූර්ණ මේ නගරයේ
නගරයත් හදනවා. දැන් මේ ඔක්කොම එකටම යනවා පින්වත්නි වැඩ ටික සම්පූර්ණයෙන්. දැන් ඊට පස්සේ පින්වත්නි මේකේ හදපු විදිය තියෙනවා නගරයේ දියාගල තියෙන කියන රියන් 18ක්. ඒ කියන්නේ අර දියාගල වල හදන නගරේ වටේට දැන් ඒවත් හදනවා මේ. ප්‍රාකාරයේ ඊට පස්සේ දොරටු ගෙවල් රාජ වාසස්ථාන ඇත්තල් ආදී ඊළඟට පොකුණු යන සියල්ලම නිම කරා කියන නගරේ. මේ ආකාරයට සුළුමග මහවුමග නගරය කියන. ඒ කියන්නේ සුළුමගයි මහවුමගයි ඊට පස්සේ නගරේ රාජ්‍යය. දැන් රජවාසල් ඇතුළු සියලුම මේ නගරය කියන මේ තුනම මේ සියල්ලෙම වැඩ පින්වත්නි මාස 4ක් ඇතුළත නිමා කරලා තිනවා. බලන්න කොහොමද කියලා සාමාන්‍යයෙන් පින්වත්නි හිතා ගන්න බෑ මේව ඇත්තටම. මේ මනුස්ස ලෝකයේ මිනිසෙකුට මෙහෙම කරන්න පුළුවන් කියලා හිතන්න අමාරුයි. මේ බෝධිසත්වයන් වහන්සේලාගේ පින්වත්නි ඒ පින්බලේ පාරමී බලේ දැන් මේකේ තියෙන්නේ බෝධිසත්වයන් වහන්සේලාගේ අදහස් ඉෂ්ට වෙනවා කියලා. ඇත්තටම විස්මිත දේවල් කරලා තින අපිට හිතා ගන්න බෑ මම කොහොම කරාද කියලා. ඊට පස්සේ පින්වත්නි මේ මොකද කළේ ඒක ගැන අපේ බෝධිසත්වයන් වහන්සේ මේ කරපේ ගැන අපේ සාස්ෘණ වහන්සේ මේ විදිහට විස්තර කරනවා ඊට පස්සේ. වේදේහ රජුට නිවෙස් සාදා ඉක්බිතිව මහරජ ඔබට නිවෙස් මැවීමි කියලා ඔන්න පණිවිඩයක් එවුවා කියනවා. කාටද මේ වේදේහ රජතුමාට. ඊට පස්සේ පින්වත්නි දූතයන්ගේ වචන අහලා ඔන්න දැන් වේදේහ රජතුමා මේ අර නගරයට යන්න පිටත් වෙනවා. පිටත් වෙලා සිවුරංග සේනාවත් සමග අප්‍රමාණ අශ්වයන් ආදී ඒ සියලුම සේනාව සමග දැන් ඔන්න නගරයට යන්න පිටත් වුණා. දැන් සම්පූර්ණ පින්වත්නි අර සියලුම නගරය හදලා ඔක්කොම අවසන් කරා. ඉතින් බ්‍රහ්මදත්ත රජතුමාටත් කියලා දැන් අපේ රජතුමා ගෙන්න ගන්නවා දැන්. ඔන්න ඊට පස්සේ පින්වත්නි අනුපිළිවෙලින් මොකද කරන්නේ? අර වේදේහ රජතුමා ඇතුළු පිරිස දැන් නගර ඔක්කොම නිර්මාණය කරලා ඉවරයිනේ. සම්පූර්ණ. දැන් ඔන්න ඊට පස්සේ තමයි පණිවිඩේ යවි. ඊට පස්සේ ඔන්න ආවා දැන්. ක්‍රමක්‍රමෙන් ඇවිල්ලා මේ උත්තර පංචාල නගරයට එන්න තියෙන අර ගඟ ළඟට ආවා දැන්. ඊට පස්සේ බෝධිසත්වයන් වහන්සේට මතක් කළා. ආවා කියලා. ඊට පස්සේ බෝධිසත්වයන් වහන්සේ පෙර ගමන් ගියා. ඊට පස්සේ රජතුමා ඒ ගඟෙන් ඇවිල්ලා ඔන්න තමන් විසින් කරන ලද නගරයට ඇතුළු වුණා දැන්. ඊට පස්සේ මිනිහා දැන් උමගවල් කතා නෑ. උමගවල් දැන් වෙනම හදලා තින්නේ. දැන් නගරයට තමයි ඇතුළුනේ ඇවිල්ලා. අර ගඟෙන් ඇවිල්ලා පිරිස. දැන් උඹගමේ හදිසි අර මේ අරගොල්ලෝ අරගෙන යන්න මේ අර සේනාවෙන් පලා යන්නනේ මේ හදලා තින්නේ උමග. ඊට පස්සේ පින්වත්නි රජතුමා මොකද කළේ? නගරයට ගිහිලා දැන් හදලා තියෙන නගරය සම්පූර්ණ රජතුමාට ඉන්න. ඒකේ ප්‍රාසාදය හදලා තියෙනවා. ඊට පස්සේ ඔන්න මොකද කළේ? රජතුමා උතුම් ප්‍රාසාදයට නැංගා කියනවා. ඊට පස්සේ නොයේක් අග්‍ර රස ඇති භෝජනයන්ගෙන් රජතුමාට සලකවුවා කියනවා. ඊට පස්සේ ඔන්න මොකද කළේ? චූලනී බ්‍රහ්මදත්ත රජතුමාට පණිවිඩයක් යවුවා කියනවා දූතයෙක්. වේදේහ රජතුමා දැන් දූතය යවුවා මේ ඇවිල්ලා ඉන්නේ මං කියලා කියන්න කියලා. ඊට පස්සේ ඔන්න කොහමද යවුවේ කියනවා මේ සකල ස්ත්‍රී ලක්ෂණයන්ගෙන් සෝභමාන වූ ඔබගේ දියණිය රණින් සරසලා දැසිසස් කියන්නේ එයාගේ දාසියන් සමූහයත් එක්කම පෙරටු කරගෙන මේ මගේ බිරිඳ හැටියට දැන් දෙන්න කියනවා මට. ඕන් එහෙම කියලා තමයි යවුවේ. රජතුමා දැන් ඒ සඳහානේ මේ ගෙන්න ගත්තේ. ඉතින් චූලනී බ්‍රහ්මදත්ත රජතුමා දූතයාගේ කතාව අහලා පින්වත්නි මොකද කළේ? සතුටක් ඇති වුණා. දැන් මාගේ සතුරා ආයේ කොහේ යන්නද? දැන් මගේ නගරයටම ආවා දැන්. නමුත් දැන් මේ රජතුමා දන්නේ නැහැ මේ මහෞදත පඬිතියා මේ විදිහට උමගවල් හදලා මේ විදිහේ නගරයක් හදලා මෙච්චර මේ විදිහට කරලා තියෙනවා කියලා හිතා ගන්න බෑ. මතක් කරාට. ඇයි දැන් කිසිම කෙනෙකුට ඒ පැත්තට යන්න බෑනේ නගරේ. සම්පූර්ණ නගරෙන් එළිය තැනක් ගත්තේ බෝධිසත්වයන් වහන්සේ ඒකනේ. බලන්නකෝ. ඊට පස්සේ හිතනවා චූලනී බ්‍රහ්මදත්ත රජතුමා ඔවුන් දෙදෙනාගේම දැන් මහෞදත පඬිතියන්ගේ වේදේහ රජතුමාගේ දෙදෙනාගේම මං හිස කපලා බෙල්ලෙන් කපලා මේ මරලා දාලා ජයපැන් බොනවා කියලා ඔන්න හිතුවා දැන්. ඒ ක්‍රෝධයේ මුසු වෙච්ච සතුටක් පෙන්වමින් දූතයාට මොකද කළේ? සංග්‍රහ කරා කියන මේ පැමිණි. දැන් හිතේ හටගත්තේ මේක. මෙහෙම කරනවා කියලා. ඊට පස්සේ ඒ බොරුවට සතුටක් එළියෙන් පෙන්වුවා. නමුත් ක්‍රෝධයේ තියෙන ඇතුලේ දැන් මරලා ජයපැන් බොනවා කියලා. ඒතර ආපු පුරුෂයාට සංග්‍රහ කරලා මෙයා මේ ගාතාව කිව්වා එයාට ගිහිල්ලා කියන්න කියලා. කියනවා මේ විදිහට කියන්න කියන වේදේහ ඔබේ පැමිණීම සුබ සම්ප්‍රාප්තියක්. තවද මේ නපුරු කොට පැමිණීමක් නෙවෙයි. ඒ නිසා මේ හොඳ නැකතක් හදලා මට එවන්න කියනවා.
පණිවිඩයක්. ඉතින් මම රත්තරනින් සැරසූ දීනිය දාසියන් සමග මේ පෙරටු කරගෙන මේ ඒ සියලු දේම මම ඔබට දෙන්නම් කියනවා. ඔන්න දැන් පණිවිඩය යවුවා. ඉතින් මේ වේදේහ රජතුමා මේ පණිවිඩය අහලා මොකද කළේ? ආයෙපහුව මොකද කියන්න කිව්වා ගිහිල්ලා මේ විදිහට. ඒ කියනකොටම කිව්වා රජතුමා මේ වේදේහ රජතුමා කිව්වා හරි හරි නැකත තමයි කිව්වා දැන් අදම තමයි නැකත කිව්වා. ගිහිල්ලා කිව්වා දැම්මම මේ ලෑස්ති කියලා මට එවන්න කියලා. ඉතින් ඊට පස්සේ මොකද කළේ? නැකත ගැන එහෙම කිව්වට පස්සේ ආයෙ වෙනදා කියලා දැන අදම තමයි නැකත කියලා. ඊට පස්සේ ඉතින් පින්වන්තින් බ්‍රහ්මදත්ත රජතුමාටත් ආයෙ නැවත යවුවා ඉතින්. ඒ කියන්නේ එච්චර මේ රජතුමාට හදිසි මේ ස්ත්‍රිය දකින්නකම්. එච්චරට මේ ස්ත්‍රියට බැඳිලා ඉන්නේ දැන්. බලන්න. ඇයි දැන් අර කවිකාරයෝ දාලා පින්වන්දි මේ ලස්සන කිව්වනේ මේ ස්ත්‍රියගේ. ඇත්තටම ලස්සනයි තමයි ඒ ස්ත්‍රිය. ඉතින් බලන්න මේ ආසා කරාම වෙන දේ. ඉතින් රජතුමාට දැන් මේ කිසිම අනතුරක් පෙවුන්නේ නැහැනේ. දැන් මහෞෂධ පඬිතුයන් නිසානේ මේ සියල්ල බේරෙන්නේ මේ. දැන් මරන්නනේ මේ ගෙනාවේ. දැන් ඒක කියන්නේ මේ දුව පෙන්වන්නව නැතුව තමයි කියනවා මරන්න යන්නේ මේ. දැන් මෙයාගේ ආසාව පෙන්න ගෙනේ කියලා දැන්. ඊට පස්සේ ඔන්න දැන් පණිවිඩයක් එවුවා රජතුමා දැන් මෙයාව රවට්ටන්න. සියලු ස්ත්‍රී ලක්ෂණයන්ගේ සෝභමාන වූ ඒ කන්‍යාව අපි රණින් සරසලා මේ දැන් ඔබගේ බිනිඳ හැටියට එවනවා කියලා ඔන්න දැන් දෙනවා කියලා කියනවා දැන්. පණිවිඩය එවනවා. ඉතින් පණිවිඩය එවනවා දෙන්නේ නැහැ. දැන් ඔබට පෙරටු කොට මේ සියලු ස්ත්‍රී ලක්ෂණයන්ගේ සෝභාන වූ මේ කන්‍යාව අපි සරසලා දැන් දැසිදස්නම් සමගම ඔබට එවනවා කියලා දෙනවා කියලා කියනවා දැන්. නමුත් පින්වත්නි එවන්නේ නැහැ දැන්. රවට්ටනවා. ඊට පස්සේ මොකද කළේ? 100ක් රජවරුන්ට සංඥාවක් දුන්නා. රජතුමා. චූලනින් බ්‍රහ්මදත්ත රජතුමා කිව්වා දැන් රජතුමා රේ බලා ඉන්නවනේ මේ දුව එවනකම්. මෙහි රජතුමා බොරුවට කියනවා හරි එවනවා රජතුමනි එවනවා කියලා කියනවා. හරියට අර මේ අපි කියන්නේ අර බාලගිරි දෝසේ අද නොවේ හෙටයි කියලා. අර අපි ගහනවා කියන්නේ. ඒ වගේ අර අද නොවේ හෙට කවදාවත් හෙට එන්නේ නැහනේ. ඒ වගේ එකක් තමයි මෙතන මේ. ඉතින් ඔබට දැන් එවනවා මේ දුව සරසල එවනවා අද එවනවා කියන දැන් එවන්නේ නැහැ තාම. දැන් එවනවා කියනවා. අද නෙවෙයි දැන් එවනවා කියන. ඒ පණිවිඩ ගෙනියනවනේ. ආයෙ රජතුමා කියනවා ගිහිල්ලා කියන්න කියනවා. ආයෙත් යවනවා. දැන් එවනවා කී මොකද කරන්නේ? බොරු කරා රජතුමා. ඉතින් අර රජතුමාත් බලාගෙන ඉන්න වෙනකන් දුව දැන්. දැන් ඒකටනේ ගෙන්න ගත්තේ මේ. නමුත් මේ ගෙන්න ගත්තේ මරන්නනේ අර රජතුමා. ඊට පස්සේ චූලනී බ්‍රහ්මදත්ත රජතුමා මොකද කරන්නේ? 101ක් රජවරුන් කැඳවලා ඒ සියලු දෙනාට කිව්වා අපේ මේ සියලුම සේනාව ලෑස්ති කරගන්න කිව්වා දැන්. අර 18 අක්සවබිනියක් සේනාව ඉන්නවනේ. හිතා ගන්න බෑ සේනාව ගණන් කරන්න තරම් එච්චර විශාල සේනාවක් පින්වත්නි. ඉතින් දැන් කියනවා සියලු සේනාව ලෑස්ති කරගෙන යුද්ධයට සැරසෙන්න කියනවා. අපේ සතුරන් දෙන්නම දැන් ඇවිල්ලා ඉන්නේ අර එළියේ ඉන්නේ අර නගරෙක අතන හදාගෙන දැන් රාජ්‍යයක්. ඉතින් අපි එතෙන්ට ගිහලා දෙන්නගෙම බෙල්ල කපලා දාලා අපි ජයපම් බොමු කියනවා. ඊට පස්සේ සියලු දෙනාම නික්මුණා කියන ඒ වෙලාවේ. ඔක්කොම ඒ සම්පූර්ණ සේනාව අරගෙන පින්වත්නි. ඊට පස්සේ ඒ සේනාව සියලු දෙනා මේ අතෙන්ට යන්න පිටත් වුණා. මොකද නගරෙන් එළියනේ තියෙන්නේ දැන් නගරේ තමයි මේ සියල්ල සිද්ධ වෙන්නේ. ඊට පස්සේ එතන රජගෙදර චූලනිත් බ්‍රහ්මදත්ත රජතුමාගේ ගෙදර රජවාසලේ පින්වත්නි නතර කරා තලතා දේවිය. කියන්නේ රජතුමාගේ අම්මා නතර කරා. ඊට පස්සේ අගමේසිය වෙන නන්දා දේවිය. නන්දා දේවිය තමයි අගමේසිය රජතුමාගේ. බ්‍රහ්මදත්ත රජතුමාගේ. ඇයත් නතර කරා. ඊට පස්සේ පංචාල චණ්ඩ කියන පුතා ඉඳලා තින පුතත් නතර කරා. දැන් අර දියණිය තමයි රජතුමාට දෙන දියණිය පංචාල චන්දි දියණිය ඇයත් නතර කරා. මේ හතර දෙනාව ඒ රජ වාසලේ නතර කරලා තමයි මේ අර සියලු දෙනා නික්මුනේ දැන්. බ්‍රහ්මදත්ත රජතුමා ඇතුළු අර 101ක් රජවරු ඇතුළු සියලුම සේනාව 18 අක්සවබිනියක් සේනාව ලොකු සේනාවක් දැන් රජ කියන්නේ ඒ පංචාල රාජ්‍යයෙන් පිටත් වුණා. පිටත් වෙලා දැන් අර මහෞෂධ පඬිතියනුයි වේදේහ රජතුමා මරන්න යන්නේ පිරිසයි සම්පූර්ණ. ඒ දැන් මේ නගරයක් වගේ හදලා එතන දැන් ඉන්නවනේ පිරිස. පංචාල රාජ්‍යයෙන් එළියනේ දැන් මේක තියෙන අර ගඟයි අතර. ඔන්න ඊට පස්සේ පිටත් වෙලා ගියා පින්වත්නි. ඊට පස්සේ ගිහිල්ලා පින්වත්නි සම්පූර්ණ කියනවා මේකේ. එතකොට ඒ වෙනකොට මේ වේදේහ රජතුමා පැමිණි සේනාවට ඒ වේදේහ රජතුමා සමග පැමිණි සේනාවට සම්පූර්ණ සත්කාර කළා කියන මහෞෂධ පඬිතුයෝ. ඉතින් කැමැති අයට මස් මාංශ කන්න දුන්නා. තව සමහර අය ගොඩක් අය මේ කෑම කාලා දැන් ගොඩාක් දුර ඉඳලානේ මේ ගමන ආවේ. එතකොට මහන්සියින්ද නිදාගත්තා කියනවා.
ඉතින් වේදේහ රජතුමා මොකද කළේ? සේනක ආදී දැන් සේනක ආදීත් ඉන්නවනේ අර පඬිතුයෝ කියලා හිතන. ඒ අයත් ඔක්කොම සමූහයා පිරිවරාගෙන උඩුමහලට ගිහිලා දැන් චූලනී බ්‍රහ්මදත්ත රජතුමා දැන් එනවනේ. දැන් මෙයා ඉතින් අර බලාගෙන ඉන්නවා දැන් හරියට මේ රජකුමාරි අරගෙන ඇවිල්ලා දැන් Tamanට බාර දෙයි කියලා තමයි දැන් උඩට ගිහිල්ලා බලාගෙන ඉන්නවා දැන්. ඊට පස්සේ චූලනී බ්‍රහ්මදත්ත රජතුමා අර සේනාවත් එක්ක ඇවිල්ලා පින්වන්දි මේ නගරේ සම්පූර්ණ වට කරා කියනවා. 3-4 වටයක් කියන්නේ වට 4ක් විතර පින්වත්නි මිනිසුන් ඒ සේනාවෙන් වට කරා කියන. හිතන්නකෝ බලන්න කොහොමද කියලා. ඒතර දැන් රෑ වෙනකොට තමයි ඇවිල්ලා තියෙන්නේ තෙන්න. ඉතින් පන්දන් අරගෙන දැන් රෑ ඇවිල්ලා සියලු අර 4 ඒ කියන්නේ පෝලිං 4කින් විතර වට කරා සම්පූර්ණ. හිතන්නකෝ බලන්න. දැන් පහවදා උදේ තමයි දැන් මරන්න යන්නේ. අද රෑ දැන් වට කරලා ඉවලා උදේ ගිහිල්ලා මරලා ජයපැන් බොන්න තමයි හිතාන ඉන්නේ මේ අය. මාහසත පඬිතුමි වේදේහ රජතුමයි ඇතුළු පිරිස මරලා සම්පූර්ණ. ඇයි දැන් ඔක්කොම සේනාවත් එක්ක දැන් ඒ නගරයට ආවනේ. රජතුමා හිතුවානේ දැන් කෙලිම අපේ මිනිස්සුයි දෙගොල්ල පැටලෙන්නේ නැහැ. දැන් අපිට කෙලිම මරලා දාලා කිසිම කරදරයක් නැතුව වැඩ ඉවර කරන්න පුළුවන් කියලා. ඒ කලින්ම හිතුවානේ දැන් ඔක්කොම ඔන්න ලෑස්ති වුණා දැන් සියල්ලම. ඉතින් වට කරගත්තා දැන් ඔන්න ඊට පස්සේ ඉතින් මේ අපේ බෝධිසත්වයන් වහන්සේගේ ප්‍රඥාවේ මහිමියෙන් පින්වත්නි පුදුම විදිහට මේක විසඳන්නේ. මේ යුද්ධ වෙන්න දෙන්නේ නැතුව ලේ බින්දක්වත් හොලවන්න නැතුව මේක පුදුමාකාර විදිහට පින්වත්නි අපේ බෝධිසත්වයන් වහන්සේගේ ප්‍රඥා මහිමයෙන් ජය ගන්නවා. ඉතින් සියලු දෙනාට යහපත සලසනවා. ඉතින් අපිට අද ලැබිච්ච කාල වේලාව අවසන් වෙනවා. ඊළඟ දවසේ ඉඳලා අපි ඒ උතුම් ඒ අසිරිමත් විස්තර අපි ප්‍රවණය කරමු පින්වත්නි. ඉතින් අද අපි මේ වෙනකන් මේ විස්තර අපි ඇහුවා. ඉතින් අපේ බෝධිසත්වයන් වහන්සේගේ උතුම් ප්‍රඥාවේ මහිමයෙන් උන්වහන්සේ මේ සියලුම කටයුතු මේ විදිහට සියලුම දේවල් මනාකොට කළමනාකරණය කරමින් මේ රජතුමාත් ඇතුළු සියලු දෙනා බේර ගන්න තමයි මේ සියලු දේවල් කරේ මේ. ඉතින් මේ උම්මග්ග ජාතකය කියන්නේ මේ උම්මග්ග ගැන තමයි මේ විස්තරේ මේ ජාතකයට දාලා තියෙන නමත්. ඉතින් හරි අසිරිමත් විදිහට මේක නිර්මාණය කළේ. අපි කෙටියෙන් ඔබට විස්තර කළේ. ඉතින් මේක අපිට හිතා ගන්න බෑ කොහොම කරාද කියලා. ඉතින් ඒ නිසා අපේ බෝධිසත්වයන් වහන්සේගේ උතුම් සත්පුරුෂයන් වහන්සේගේ උතුම් ප්‍රඥාව මුල් කරගෙන මේ ඒ සිදු කළා වූ විස්තර අපි ඇහුවා. ඉතින් ඒ ගැන අපි හිත පහදවාගෙන අපිටත් ඒ බුදුරජාණන් වහන්සේගේ සසුනේ පිහිට ලබන්න මේ ඇසුවා වූ සියලු දහම් කරුණු ඒකාන්තයෙන්ම උපකාරයක්ම වෙත්වා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දින ජාතක මිහිර සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරමින් උතුම් පින් රැස් කරගත්තේ අම්පාර පහළලන්ද ප්‍රදේශයේ පදිංචි පින්වත් WD.AM ප්‍රේමා කුමාරි මහත්මිය විසින්. ප්‍රධාන අරමුණ හැටියට සඳහන් කරලා තියෙන මේ මහත්මිය මිය පරලෝකීය KM සමරකෝන් ස්වාමියාට, KM දමයන්ති කුමාරි සමරකෝන් දියණියට, KM අනුර බණ්ඩාර පුතණුවන්ට සහ යුද බිමේදී රටදෑය වෙනුවෙන් දිවිපිදු KM උපුල් බණ්ඩාර සමරකෝන් පුතණුවන්ට මේ පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඒ පින්වත් මහත්මිය විසින් සිදු කරගත් උතුම් ධර්ම දානමින් පින් අපි පළමුව සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. සක්දෙවිඳානෝ සතරවරන් දෙවිවරුන් ඇතුළු සදෙව්ලොව වාසී දෙවියන්ට, බ්‍රහ්මකායික දෙවියන්ට, සමන සමන් දෙවියන් ඇතුළු පොළොව වාසී දෙවියන්ට දායකත්වයේ දරූ ඒ පින්වත් මහත්මිය ඇතුළු පවුලේ හැම දෙනාගේ ඉෂ්ඨකාමී දෙවියන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ දිව්‍ය අසීසිරින් වැඩෙත්වා. දෙවියන්ගේ ධාර්මික ආරක්ෂා රැකවන උපකාර පින්වත් ඒ ප්‍රේමා කුමාරි මහත්මිය ඇතුළු පවුලේ හැම දෙනාටත්, ධර්මයේ හැසිරෙන සියලු දෙනාටත් ධහමේ හැසිරෙන්නම සලසත්වා. සියලු දෙවියන්ටත් ධර්ම අවබෝධයේ පිණිස මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. එවැගේම මේ සියලුම පුණ්‍ය ධර්මයන් අපි සියලු දෙනාට මේ උතුම් ධර්මයේ මනාකොට කියා දෙන කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. අනුමෝදන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පatti සැලසෙත්වා. ඒ වගේම මහමෙවුනා වාසී රට ලෝක වාසී ගෞතම සසුනේ පිළිවෙත් පුරන සංගරුවනට, අනගාരികා මෑණියන් වහන්සේලාට, පැවිදි අපේසික දරුවන් ඇතුළු හැම දෙනාටත් මේ පින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පත්තියම සැලසෙත්වා. ඒ පින්වතුන් වහන්සේලා ඇතුළු සියලු දෙනාට සුවසේ ධර්ම අවබෝධය ලබන්න මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම මේ සියලු පුණ්‍ය ධර්මයන් ඒ ප්‍රේමා කුමාරි මහත්මිය නමින් මේ මිය පරලෝකීය KM සමරකෝන් ස්වාමියාට, KM දමයන්ති කුමාරි සමරකෝන් දියණියට,
කේ.එම්. අනුර බණ්ඩාර පුතණුවන්ට සහ යුද බිමේදී රටදෑ වෙනුවෙන් දිවිපිදූ කේ.එම්. උපුල් බණ්ඩාර සමරකෝන් ඒ රණවිරුවාට ඒ පුතණුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ පින්කම සඳහා දායකත්වයේ දරූ නන්අයුරින් උදව් උපකාර කළ සියලු පින්වතුන් නමින් අනන්ත සසර පුරාවටත් මියගිය සියලු ඥාතීන්ට අනුමෝදන් වේ. ඥාතීන්ගේ පරලොව සැපයටපත් වෙත්වා, සුවපත් වෙත්වා. සංසාර දුකින් නිදහස් වීම පිණිසත් මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් අද මේ උතුම් පින්කමේ මූලික දායකත්වයේ දරන අම්පාර පහළලන්ද ප්‍රදේශයේ පදිංචි පින්වත් WD.AM ප්‍රේමා කුමාරි මහත්මියට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් ඒ මහත්මිය නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායුෂ සම්පන්නිය ලබත්වා. ඒ මහත්මිය සිතන පතන ධාර්මික වූ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා. ඒ වගේම මේ පින්කම සඳහා නන්අයුරින් උපකාර කළ ඒ සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාටත් පවුල්වල හැම දෙනාටමත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් හැම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පන්නිය සැලසෙත්වා. පවුල්වල සියලුම දෙනා කරන්නා වූ ධාර්මික රැකී ආරක්ෂා කටයුතු, ඒ වගේම දරුවන්ගේ ඒ අධ්‍යාපන කටයුතු ආදී සෑම දෙයක්ම ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. තව තවත් මේ උතුම් පින්කම් කරගෙන කල්යාණ මිත්‍ර ඇසුරේ වාසය කරමින් උතුම් ධර්මයේ හැසිරෙන්න ලැබේවා. මනුස්ස ජීවිතය යහපත් වේවා, පරලොව සුගතිගාමි වේවා. උතුම් ගෞතම සසුනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නත් මේ සියලු පින් හැම දිනාටම එක ලෙස උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම මේ සියලු පුණ්‍ය ධර්මයන් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ට ලක්කිරු ගුවන්විදුලියේ ශ්‍රද්ධා රූපවාහිනියේ සේවා කරන සියලු දෙනාටත් මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන සියලු දෙනාටත් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් ඒ හැම දිනාට නිදුකින් නිරෝගී වේ. පින් කටයුතු සුවසේ කරගෙන මේ ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ජාතක මිහිර